knowledge is the motive force that can be used to change the world. Welcome you all to the YouTube channel Now Dilhan Lakpriya. From this channel you can watch the videos related to mathematics and the English lessons. So by using our channel you can widen your knowledge and also to get a better knowledge. So you can watch all the videos in our YouTube channel. You can click the subscribe button, and by clicking the bell icon you can get the updated notifications through our channel. සුබ සන්ධ්‍යාවක් වේවා සියලුම දෙමාපියන්ට. හැමදාම වගේ දෙමාපිය රැස්වීමක් ආරම්භ කරනකොට කියන්නේ ඉතින් පැමිණි සියලුම දෙනාට නිහතමානී වෙලා පැමිණි සියලුම දෙනාට බොහොම ස්තුතියි. ඒ වගේම මාත් එක්ක දිගටම හිටපු දෙමාපියන්ට මතක ඇති අපි දෙමාපිය රැස්වීම තිබ්බේ කොහොමද කියලා. දැන් ඊට වඩා ටිකක් දියුණු වෙලා තියෙනවා. ඉදිරියටත් තව දියුණු වෙයි. ප්‍රථමයෙන්ම තිබෙන්නේ න්‍යායපත්‍රානුකූලව පොල්තෙල් පහන දැල්වීමයි. ඒ සඳහා සිබාර අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂක පී ගමගේ මහතාට තාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා. ඒ වගේම කලාප අධ්‍යාපන කාර්යාලයේ ව්‍යාපෘති නිලධාරී කේ.එම්. ලක්ප්‍රිය මහතාට තාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. ඒ වගේම ඇඹිලිපිටිය යෝධගම නායකත්ව සම්රාධන ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමිය ඉන්ද්‍රාණි රණසිංහ මහත්මියට තාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. ඒ වගේම දෙමාපියන් දෙපළකට සහ ආදරණීය දරුවන් දෙදෙනෙකුට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. හරි අපි ආරාධනා කරමු සනුපි දුවගේ අම්මට. ඒ වගේම සෞභාග්‍ය දුවගේ තාත්තට කතා කරමු. ඒ වගේම මතක් කරන්න ඕනේ මේ අවස්ථාවට පැමිණෙන්න සිටියා රේණුකා රණසිංහ ගුරු මෑණියන් ඉංග්‍රීසි භාෂා දේශිකා. ඇයට මේ අවස්ථාවේම මේ ආයතනයේ පන්තියක් තිබෙන නිසා එහා සිපාර ප්ලස් එකේ පැමිණීමට හැකි වුණා. ඒ ආරම්භක අවස්ථාවට පැමිණෙන්න හිටියේ. බොහොම ස්තුතියි සියලුම දෙනාට. මීළඟට එදී තිබෙන්නේ විනාඩියක නිශ්ශබ්දතාවයක් ඇතිවීම. රට රකින්න රණවිරුවන් සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක යොමු වෙනවා. බොහොම ස්තුතියි. මෙම විශේෂ අවස්ථාවේදී මෙම අවස්ථාවට මෙම ආයතනයේ සියලුම පහසුකම් ලබා දීලා ලොකු සහයෝගයක් ලබා දෙනවා. එහි මතක් කර යුතුම වන්නේ අධ්‍යක්ෂක මණ්ඩලයයි ප්‍රවීණ සිංහල දේශක ගරු අපේ ජයකොඩි ගුරු පියාණන්, ඒ වගේම පී ගමගේ මහත්මයා මූල්‍ය ශාස්ත්‍රයේ
ප්‍රවීණයන් ඒ වගේම මේනක සිරිතක මහත්මයා ඒ වගේම අලුතෙන් අධ්‍යක්ෂතුමෙක් ගාල්ල ප්‍රදේශයෙන් සම්බන්ධ වුණා එතුමාත් මේ අවස්ථාවේ සිහිපත් කරනවා. ඒ වගේම ගෞරවනීය ආරාධනය පිළිගෙන මෙම අවස්ථාවට පැමිණි ප්‍රධාන අමුත්තන් දෙපළ මාගේ මාව සහ පියාණන් ඇඹිලිපිටිය කලාප අධ්‍යාපන කාර්යාලයේ ව්‍යාපෘති නිලධාරී කේ.එම්.එල්. ලක්ප්‍රිය මහතා ඒ වගේම ඇඹිලිපිටිය යෝධගම නායකත්ව පුහුණු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ඉන්ද්‍රා රණසිංහ මහත්මිය ඒ වගේම කෙටි කාලයක් තුළදී දැනුවත් කර මෙම අවස්ථාවේ තමාගේ දරුවාගේ ඉගෙනීම් මට්ටම තව තවත් ඉහළ දැමීම සඳහා මෙහි සපමිනි සියලුම දෙමාපියන් ඉතාමත් ගෞරවයෙන් පිළිගනු සිටිනවා. ඒ වගේම සියලුම දුවල් දරුවන් ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ඔබට මතක ඇති ගිය අවුරුදු 2019 නොවැම්බර් මාසයේ පළවෙනි සතිය තමයි අවසාන දෙමාපිය රැස්වීම තිබුණේ. සියලුම ශ්‍රේණි එකට තිබෙන්නේ නැහැ වෙනම තිබ්බේ. ඒ වෙලාවේ මම පොරොන්දුවක් වුණා අනිවාර්යෙන් ඊළඟ දෙමාපිය රැස්වීම තියෙනවා ඊළඟ අවුරුද්දේ පළවෙනි වාර විභාගයට කලින් කියලා. සාමාන්‍ය වාර විභාගයකට කලින් දෙමාපිය රැස්වීමක් තියලා වාර විභාගයේ පාසලේ වාර විභාගයට කලින් පන්තියේ වාර විභාගෙ තියලා ඒ ලකුණු ඉදිරිපත් කිරීම තමයි දෙමාපිය රැස්වීමේදී ප්‍රධාන වශයෙන් වෙන්නේ. ඒ වගේම දෙමාපිය රැස්වීම ප්ලෑන් කරලා තිබ්බේ සැලසුම් කරලා තිබ්බේ 2020 මාර්තු 20 වෙනිදා. අවස්ථාවකට ඉතින් අපි හැමෝටම මේකට මුණ දෙන්න සිද්ධ වුණානේ. මාර්තු 12 වෙනිදා ඉස්කෝලේ පන්ති ඔක්කොම නිවාඩු දුන්නා. මාර්තු 20 තමයි දෙමාපිය රැස්වීම තියෙන තිබ්බේ. ස්වාභාවික විපත් කියන්නේ අපි හැමෝටම මුණ දෙන්න ඕනේ දේවල් නේද? ඉතින් මේ ආයි අපි නැගී සිටියා කොහොම හරි ජූලි මාසේ අපි පන්ති කරගෙන ගියා. ජූලි මාසේ අගෝස්තු සැප්තැම්බර් ඒ මාසවල පන්ති කරලා එහි දියුණුව තමයි අද දවසේ තියෙන්නේ. මොකද ජනවාරි පෙබරවාරි මාර්තු අපි කරපු දේවල් ගොඩක් වෙලාවට දරුවන්ට අමතක වෙලා තිබ්බා. ඉතින් ආයෙත් මුලින් දැන් මේ නැගී සිටීමක් තමයි මෙතන උනේ. ඒ වගේම නිවාඩු කාලේ මට පුළුවන් හැම අයවරකින්ම උදව් උපකාර කරා YouTube හරහා Facebook හැම එකක්ම හරහා පාඩම් එවලා PDF WhatsApp හරහා ප්‍රශ්න එවලා සියලුම දෙනාට උදව් උපකාර කරා. ගුරුවරයෙක් වශයෙන් එන්න ඕනි යුතුකම මම හිතනවා නොපිරිහෙලා හිටු කරා කියලා. මොකද අපේ ගෙදර මායි අම්මයි තාත්තයි මල්ලි ඉන්නේ. අපි තුන්දෙනා මල්ලි අම්මයි තාත්තයි නිවාඩු කාලේ වගා කරා ගොඩක්. වෙන වැඩකුත් නැහැ. වටේදී වගා කරන්න වෙලාවක් උන්නේ නැහැ. මම ඉතින් හැමදාම කැමරාවට උගන්වන්න ගන්න තමයි හිටියේ. ඉතින් ඒ වගේ අපි ගොඩක් වැඩ කරා. හැම වසරකටම 6 වසරේ ඉඳන් 11 වසර ශේඛය දක්වා හැම වසරකටම පාඩම් තාමත් තියෙනවා YouTube එකේ ගිහලා බලන්න පුළුවන්. ඒ වගේ අපි වැඩ කරා. ඒ වගේම කියන්න තියෙනවා දැන් සාමාන්‍ය ටියුෂන් පන්තිකට වඩා මේක වෙනස්. සාමාන්‍යයෙන් ඕනම තැනක අලුත් වැඩක් පටන් ගන්න හදනකොට අන්තිම වැඩක් ආරම්භණයට මුලින්ම ලක්වන්නේ නොසැලකිල්ලටයි. කිසිම වෙලාවක සැලකිල්ලට ලක් වෙන්නේ නැහැ. ඊළඟට මුහුණ දීමට සිදුවන්නේ විරුද්ධවාදීන්ගේ උපහාසයටයි. විරුද්ධවාදීන් කියන්නේ ඉතින් අපි කරගෙන යන්නේ බලාගෙන බැලුවේ මොකක් හරි එහෙම එකක් නේ ඇත්තේ නේද? උපහාසයට තමයි ලක් වෙන්නේ. ඊට පස්සේ එයින්ම කටයුතු අධෛර්යමත් කර නොහැකි නම් දෙවනුවට ඒ ගැන කතා කරන්නේ අපහාසාත්මකයි. එයත් අසාර්ථක වූ කල බලන්නේ එය විනාශ කිරීමටයි. මොනවාම හරි දෙයක් කළා විනාශ කරන්න. ඒකත් අසාර්ථක වුණොතින් අගය කරනවා ගෞරව කරනවා. අපි ඉතින් අගය කරනවා ගෞරව කරනවා අපි වැඩ කරන්න ඕනේ. මේ වැඩ කිරීමේ එක පියවරක් තමයි මේක. තව ඉදිරියට තවත් දේවල් ඉදිරියට තවත් තියෙනවා. ඒ වගේම දැන් මේක දැන් පාසලේ නම් අපි විෂයන් ඔක්කොටම දෙමාපිය රැස්වීමට සහභාගී වෙන්නේ. මේක එක විෂයක්. විෂය මොකද්ද? විෂය මොකද්ද? maths. එහෙමද? ඔය සිංහලෙන් කිව්වද? සිංහලෙන් හදුවද? හරි.
ගණිතය. ගණිතය විතරද ඔයාලා ඉගෙන ගන්න? ගණිතය විතරද? මේක ඉංග්‍රීසි මාධ්‍ය ගණිතය. සාමාන්‍ය ගණිතය නෙමෙයි ඔයාලා ඉගෙන ගන්නේ ඉංග්‍රීසි මාධ්‍ය ගණිතය. එතකොට පුතේ ඔයාලා දෙමාපියෝ දන්නවා ඉංග්‍රීසි දැනුම අනිවාර්යෙන් අවශ්‍යයි. ඉංග්‍රීසි මාධ්‍ය ගණිතය. මේ අනිත් දරුවන්ට වඩා ගොඩාක් විශේෂ දෙයක් මේ ඉගෙන ගන්න. ටිකක් උඩුගම් බලා යන ගමනක් වගේ තමයි යන්නේ. 6 වසරේ ඉඳන් 11 වසර වෙනකන් සිලබස් එක තියෙනවා. ඒක ස්ටෙප් බයි ස්ටෙප් කරගෙන යන්න පුළුවන්. ඒකෙදී දැන් මේ දරුවෝ ඉගෙන ගන්නේ ලෝකල් සිලබස් එක. ඒ කියන්නේ දැන් ලෝකල් කියවම මේක ගණන් ගන්න නැහැ කියන එක නෙමෙයි. ගවර්න්මන්ට් සිලබස් එක තමයි මේ දරුවෝ ඉගෙන ගන්න. මම ගන්නන්නේ ඒ සිලබස් එක. ඊට අමතරව ලංකාවේ තව සිලබස් තියෙනවා. එඩෙක්සෙල් කියලා වෙනම තියෙනවා. දැන් මගේ යාළුවෙක් මේ ළඟදී හම්බුණා වෙඩින් එකකදී. එයා කොළඹ ජාත්‍යන්තර පාසලක උගන්වන්නේ. ඒ ජාත්‍යන්තර පාසලේ තියෙනවා ඒ වර්ග තුනම සිලබස් තුනම තියෙනවා. ඒ කියන්නේ එඩෙක්සෙල් සිලබස් එක තියෙනවා. ලන්ඩන් සිලබස් එක තියෙනවා. අනිත් එක ලෝකල් සිලබස් එක. ඒ කියන්නේ ගවර්න්මන්ට් සිලබස් එක. ඒකෙදී එඩෙක්සෙල් කියන්නේ මුළු ලෝකෙම වගේ පිළිගත්ත එකක්. ලන්ඩන් කියන්නේ ලන්ඩන් A level දක්වා එහෙම තියෙනවා. සාමාන්‍ය එක රටවල් කිහිපයක පැතිරිච්ච සිලබස් එකක්. මේක ලෝකල් සිලබස් එක ගවර්න්මන්ට් සිලබස් එක හදලා තියෙන්නේ මේ ලංකාවේ දරුවන්ට. ඒ ලංකාවේ අදාළ විදිහට හදලා තියෙන්නේ. ඒ වුණාට ඒක දැන් ගොඩක් වෙනස්කම් කරන්න ඕනේ කියලා කියනවා. එයා ඒ යාළුවා කියනවා මේ සිලබස් දැන් එයා අපි කට්ටිය ඉගෙන ගත්තේ දැන් 6 වසරේ ඉඳන් ඉගෙන ගත්තේ ජනාධිපති විද්‍යාලයේ ඉංග්‍රීසි මාධ්‍යය ඉගෙන ගත්තා. මමත් ජනාධිපති විද්‍යාලයේ ඉංග්‍රීසි මාධ්‍යය ඉගෙන ගත්තේ. ඒ ඉගෙන ගත්තේ ලෝකල් සිලබස් එක. එයා දැන් ලෝකල් සිලබස් එක ගිහිල්ලා ඒ ලෙවල් දක්වා ගිහිල්ලා කැම්පස් එකේ ගිහිල්ලා දැන් උගන්වන්නේ ගොඩක් වෙලාවට එඩෙක්සෙල් කියන සිලබස් එකලු එයා උගන්වන්නේ. එතකොට එයා කියනවා දැන් මේ ලෝකල් සිලබස් එක ගොඩක් මේ අටපාඩමට හුරුයි. ළමයි පීඩනයට ගොඩක් ලක් කරන සිලබස් එකක් කියලා. ඉතින් මේ ඒ කියන්නේ දැන් ඒක වෙන්නේ මේකයි මේ සිලබස් එකේ දැන් අපි පේපරේ ලියුවා හොඳටම පාඩම් කරලා ලකුණු අඩුවටක් 100ක් ගත්තා. ඒක තව අවුරුද්දක් දෙකක් යනකොට ඒ දරුවන්ට ඒ කරපු දේවල් මේ පේපරේ කියපු දේවල් මතක නැහැ. අවුරුද්දක් දෙකක් යනකොට මේ ලංකාවේ ලෝකල් සිලබස් එක වෙනදී. ඒ වුණාට එඩෙක්සෙල් සිලබස් ඔය ලන්ඩන් සිලබස් එකේ වෙන්නේ ගොඩක්ම ප්‍රැක්ටිකල් පැත්තට බලයි. කරුණු එන්න ටිකක් අඩුයි. සාමාන්‍ය ප්‍රමාණයට වඩා එන්න අඩුයි. එතකොට ඒක ජීවිතේටම තමයි එකතු වෙන්නේ. විභාගේ ලියලත් ඒක ඉදිරියට ඒක එයාලට මතක හිටිනවා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ප්‍රමාණය අඩුයි. ඒ වුණාට දැන් අපිට යන්න තිබිලා තියෙන සිලබස් එකත් එක්ක අනුව ඒ කරගෙන යන විදිහ අනිවාර්යෙන් යන්න ඕනි. මම බැලුවා ඒක කොහොමද මේ ළමයින්ට රසවත් කොහොමද දෙන්නේ කියලා. අපිට ඒ සිලබස් එක දැන් ලංකාවේ ගවර්න්මන්ට් ලෝකල් සිලබස් එකත් ඒකත් හරි විදිහට දෙන්න පුළුවන් නම් නිවැරදි ආකාරයකට දෙන්න පුළුවන් නම් ඉතාලම වටිනවා. ඒකට මට ටිකක් කාලය අවශ්‍ය වෙනවා. දරුවොත් එක්ක ගනුදෙනු කරන්න. ඒ හින්දා තමයි සාමාන්‍ය ටියුෂන් පන්තියක් පැය දෙකක් තියෙද්දි මගේ පන්තියේ පැය 3ක් පවත්වන්නේ. ඒ සියලුම ඇක්ටිවිටීස් ඔක්කොම කරන ක්‍රියාකාරකම් ඔක්කොම කරලා දරුවන්ට ඒක ජීවිතේටම ගණිතය දෙන්න තමයි මේ පැය 3 භාවිතා කරන්නේ. කිසිම දරුවෙක් පැය 3 අවසන් වෙලා යන්නේ නැහැ. ගමගේ මහත්තයා දන්නවා. පැය 3 ඉවර වෙලා තව විනාඩි 15ක් හරි පේපරේ ලියලා දීලා තමයි යන්නේ. ඒ කියන්නේ ඒ තරමට ඒ ආසාවෙන් වැඩ කරගෙන යනවා. ඒ කියන්නේ මේ මම උගන්වනවා නෝට් එක ලියනවා ඒක විතරක් නෙමෙයි කරන්නේ. ටිකක් වෙලා යනකොට චක්කරේ පාඩම් කරනවා. ඊට පස්සේ ගීතයෙන් විවිධ ක්‍රියාකාරකම් ටිකක් උගන්වලා තියෙනවා ඒ ටික කරනවා. ඊට පස්සේ වෙනම පේපර් ලියවනවා. ටෙස්ට් පේපර්ස් ලියවනවා. ඒ ආකාරයට අර විවිධත්වයත් එක්ක අනුව තමයි මේ පැය 3 කාලය ගත කරන්නේ දරුවෝ. තාම ආකර්ෂණීය ලෙස. ඔව් මම මේ පිළිවෙලට ගන්න හදාගෙන ආවා මේක කියන්න ඕන නිසා. ඔව් හරි.
දැන් මේ සිලබස් එක සාමාන්‍යයෙන් සැකසීලා තියෙන්නේ 6 වසරේ සිට 11 වසර දක්වා. 6 වසරේ යම් පාඩමක් වේද ඒ පාඩමේ දියුණු වෙලා තමයි 11 වසර දක්වා එන්නේ. ඒ කියන්නේ දැන් අපි හිතමු මොනවා හරි වර්ගඵලය කියන පාඩම කියලා. වර්ගඵලය නම් දැන් 6 වසරේ තියෙන යම් මොකක් හරි දෙයක් තියෙනවා නම් ඒක 7 වසරේට තව පොඩ්ඩක් වැඩි දියුණු වෙන එක වෙන්නේ. 8 වසර වෙනකොට තව ටිකක් වැඩි දියුණු වෙලා තමයි එන්නේ. දැන් එක රූපයක වර්ගඵලය හොයන්න තියෙනවා නම් රූප දෙක තුනක් එකට එකතු කරලා 8 වසරේදී වර්ගඵලය හොයන්න තියෙනවා. ඒ වගේ 9 වසර වෙනකොට එහෙමයි. 6 වසරේ තියෙන පාඩම් වලිනුයි 10 11 තියෙන පාඩම් වලිනුයි තියෙන්නේ පාඩම් දෙකක් හෝ තුනක් තමයි තව වැඩි වෙලා තියෙන්නේ. ඊට වඩා අඩු වෙලා නැහැ. ඒ කියන්නේ 6 තියෙන ඒ දැනුම අනිවාර්යෙන් අවශ්‍යයි මේ දරුවෝ. යම් කිසි දරුවෙක් ලකුණු අඩුවෙන් 8ේදී 9ේදී ගන්නවා කියන්නේ ඒ දරුවට 6 දැනුම 7 දැනුම ඇවිල්ලා නැහැ. ඒ හින්දා තමයි කියන්නේ දැන් අලුතෙන් සම්බන්ධ වෙච්ච දරුවෝ ඉන්නවා 9 වසරේ දරුවෝ සෙට් එකක් ඉන්නවා. ඒ අයට මම කියන්නේ පුතේ 7 පන්තියට ඇවිල්ලා ඒ වැඩ ටික කරන්න. අමතර ගාණක් ගන්නෙ නැහැ. ඒ මාසෙට අදාළ ගාණ ගෙවුවා නම් 7 පන්තියට ඇවිල්ලා වැඩ කරන්න. එතකොට දැන් හිතන්න 7 පන්තියට 9 වසරට දවස් දෙකටම සාමාන්‍ය දවස් 4ක් පාස් වෙනවා නම් ඒ දරුවෝ දවස් 8ක් පන්තියට ඇවිල්ලා. අමතර කිසිම ගාණක් එන්නේ අවශ්‍ය නැහැ. ඒ ඇවිල්ලා ඒ වැඩ ටික කවර් කරගන්න කියලා තමයි කියන්නේ. එතකොට මේ එහෙම දරුවෝ ඇවිල්ලා වැඩ කරලා ලොකු ලකුණු අරගෙන තියෙනවා. මාස 6ක් විතර ගත වෙනවා සාමාන්‍ය දරුවෙක් අලුතෙන් මගේ පන්තියට ඇවිල්ලා වැඩි ලකුණක් ගන්න නම්. අපි තවත් ඉදිරියට තව කතා කරමු. ඊළඟට මම ගෞරවයෙන් පොඩි වීඩියෝ එකක් පෙන්නන්න තියෙනවා. පන්ති කොහොමද මේ දරුවෝ වැඩ කරන්නේ කියලා. මේ නිවාඩු කාලේ මේ මම ආවපු ඒ සිද්ධුවට මේ ළමයි දෙන්නෙක් වීඩියෝ කරලා මට ආයෙත් දෙවුවා. ඇත්තටම සතුටුයි මට නිවාඩු කාලේ ගුරුවරයෙක් වශයෙන් ලැබු සතුටක් වේද දරුවෝ කරපු දේවල් බලලා ඇත්තටම සතුටුයි. මොකද මොනවා හරි පේපර් එකක් යවගන්න ඒක පේපර් එක සර් කරලා යවුවා කියලා යවනවා. ඇත්තටම සතුටු වෙන්නේ ගුරුවරයෙක් වශයෙන් ඒ දේවල් දකිනකොට. පටන් ගන්නකොට මේ නංගිත් කතා කරනවා. දැන් බලන්න අක්කා අරක පාඩම් කරගෙන කියනකොට නංගිට එන හැඟීම කොහොමද? නංගි අනිවාර්යෙන් ඒක පාඩම් කරගන්නවා. मैं चक्कर पाठन करने Three, one, two, three.
වගේ ක්ලාස් එකේදී වැඩ කරගෙන යනවා. හරි. ඊළඟට අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන මෙම අවස්ථාවට පැමිණි ඇඹිලිපිටිය කලාප අධ්‍යාපන කාර්යාලයේ ව්‍යාපෘති නිලධාරී කේ.එම්.එල්. ලක්ප්‍රිය මහතාට මාගේ පියාණන් ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා ඔබ ඇමතීමට. දරුවන් පාසලේදී ගෙදරදී නිවසේදී කොහොමද වැඩ කටයුතු කරන්න කියලා තමයි ඔහු කතා කරන්නේ. මේක ඇත්තටම ඉතාමත් ඓතිහාසික සිදුවීමක්. මොකද තාත්තා ඇති වෙන්නම දෙමව්පිය රැස්වීම් ගොඩාක් කරලා තියෙනවා. අවුරුදු 26ක විතර ඔළුවේ කෙස් ගන්නට දෙමව්පිය රැස්වීම් කරලා ඇති. ඒ වුණාට දැන් අදම තන්නේ පුතාගේ දෙමව්පිය රැස්වීමේ. ඉතින් මට කොච්චර ආඩම්බරයක්ද තාත්තා ගෙනල්ලා මෙහෙම දෙමව්පිය රැස්වීමේ කතා බහ කරන්න ලැබීම ගැන. ඒ වගේම සමහරවිට මේ අම්මයි තාත්තයි වෙනම අය අඳුරනවා. මාව වෙනමම අය අඳුරනවා. එකට දන්නේ නැහැ. දැන් මේ එනකොටත් මේ අර නිකන් මහත්තයා මේ අනේ තාත්තම අඳුරනවානේ මේ පුතා කියලා දන්නේ නැහැ කියලා. ඉතින් මේ ඉදිරියටත් තව අපි වැඩසටහන් ගොඩක් කරමු. ඔහු සාමාන්‍ය වැඩසටහන් කරන්න බෑ දෙකමාරක දේශනයක්. මම කිව්වා මේ කෙටි කළා පොඩි වෙලාවක් ඔබ අමතන්න කියලා. සමහර දෙමව්පිය රැස්වීම වල සහභාගී වෙලත් ඇති ඔහුගේ. ඒ වගේම අම්මා ගැන කතා කරද්දී අම්මාත් නායකත්ව ජාත්‍යන්තර පූර්ව මධ්‍යස්ථානයේ අපේ අම්මගේ වැඩසටහන් වලට ගොඩාක් සහභාගී වෙලා තියෙනවා. විවිධ ප්‍රසංග ශිෂ්‍ය නායක පුහුණු වීම. ඒ වුණාට දැන් අම්මා හැදෙවිලි ඉන්නේ පුතාගේ දෙමව්පිය රැස්වීමේ. ඉතින් ආයතත් ගොඩක් ආඩම්බරයි. මම ඉන්සන ගැන බලලා. හරි අපි ගෞරවයෙන් ආරාධනා කර සිටිමු. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. Thank you. හැමෝම නැගිටින්න එහෙම. දකුණු අත ඉස්සරහට ගන්න. මගේ දිහා හොඳට බලාගෙන මම කියන දේ කරන්න ඕගොල්ලන්ට පුළුවන්ද කියලා. හරි. අත අරගෙන හිමින් මූණ කිට්ටුවට මේ නහය තියෙන හරියට අරගෙන එන්න. අර කිමින් අරගෙන එන්න. හරි. අරගෙන එන්න. ඇවිල්ලා මගේ දිහා හොඳට බලාගන්න. අල්ලගන්න නහය. හරි ඉක්මන් කරන්න. හරි. වාඩි. මොකද උනේ සමහර කට්ටියට? මම හොඳට බලාගෙන හිටියා. මම නිකට ඇල්ලුව හන්දා. සමහර කට්ටිය මොකද කරේ? ඇල්ලුවේ නිකට. ඒ කියන්නේ ඔයගොල්ලෝ ඉගෙන ගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි S2 කින්. S2 කින් ඉගෙන ගන්න අය පුරුදු වෙච්ච අය මේ ආත්ම ඉපදිලා උගත් අය. මම මොනවා කිව්වත්? ඔව්. ඒ කියන්නේ හරි දෙයක් කරන්නේ. S2. අර හොඳට සංවර්ධනය කරලා තියෙන අය මම කොහේ අල්ලගත්තා කිව්වෝ ඉතින් 10 වැල්ලුවනේ ඉතින් ඔය වර්ග දෙකේ ළමයි ඉන්නේ ඒ හන්ද ඇත්තටම තාම මගේ දරුවෝ කවුද කියන එක මම අඳුරන්නේ ඒක තමයි තියෙන ප්‍රශ්නේ ඔය අරගලින්ත් ඒක නෙමෙයි දාන්වලා උදාලා මෙච්චර වලියක් දාගන්නවා ඒක ප්‍රශ්න තාම අපිට කවදාකවත් දරුවෙක් පිළිගන්න බෑ එයාගේ ජීවිතය යන්න බෑ එයාගේ ජීවිතය අපිටම අවුරුදු 9ක් නම් මගේ ජීවිතය අවුරුදු 29ක් ඉතින් අවුරුදු 20ක පරතරයක් දෙන්නේ තේරුම් ගැනීම හරි ප්‍රශ්නයක්. ගෙදර හැමදාම වලි. අම්මේ පුතයි දෙන්නව වලි. ගණන් හදන්න කියලා කියනවා නෑ මම හදන්නේ කියලා කියනවා. හැබැයි අපි කවදා හරි කිව්වනම් පුතේ මේ හදන ගාණෙන් ඔයාගේ ජීවිතේට වැඩක් වෙනවා කියලා. මම හිතනවා දරුවෝ ඒක කරයි කියලා. අපි බලාගෙන යමු බලන්න අපි ඔය ස්ලයිඩ් ටික පොඩ්ඩක් ඉස්සරහට යමු. මේ සිදු තේරෙනවද? ඔව් මේ ළමයි ඇත්තටම පුංචි කාලේ ඉඳන් හදනකොට මෙන්න මේ ගීතය හරි වැදගත් වෙනවා. මේක දින විදියට මේක ඔබ අහලා ඇති තියෙන ගීතයක් ලස්සන ගීතයක් මේකදී ඇත්තටම කියන්නේ මේක බුලන්නේ පොඩ්ඩක්
මේ ගීතයේදී කියන්නේ එක්තරා විදිහක සුන්දර දවසක ගංගාවක ගලාගෙන යන ගල්තලාවක් මත තරුණ ජෝඩුවක් වාඩි වෙලා ඉන්නවා. මේ වාඩි වෙලා ඉන්න අතරේ කතා බහ කරගෙන යනකොට දෙන්න දැන්නේ වෙනකෝ කාලේ ඉක්ම ගිහිල්ලා සඳ තියෙන දවස් හොඳට අඳ පායල තියෙන දවසක රාත්‍රියක මේ දෙන්න වාඩි වෙලා කොච්චර කතා කරගෙන ඉන්නවද කියලා කියනවනම් අඳහා පිටත් ඇත්තටම දුක ඉඳිලා එයා පිළිකට විදිහට මේ දුර්ලතා පුරා ජීවනක සැලී මගේ නොතුමි සීතලේ කියලා කියන්නේ ඇත්තටම එයා දුක ඉඳිලා අනන්න අරක අඳහා ඉතින් මේ වගේ ලස්සන ගීතයක් අපිට විඳින්න පුළුවන් නම් දැන් මේ අවසානයේ මේ දෙන්න කතා කර ඉන්න අතරතුර මේකේ තියෙනවා මේ එක තැනක ඒ වාඩි වෙලා ඉඳිද්දී ඒ ගෑනමගේ අපේ විතර කෙල්ලගේ පොඩි කෙස්පතක් ගිහිල්ලා ඇගේ වැදුනා දැනෙනවා මෙයා තුරුල් කරගෙන ඉඳි ඊට වඩා එහා යන්න ඕන කතාවක් ඒ වුණාට කිසි විදියක පිරිමිලා නොසෙලී ඉන්නෝ කොහොම හරි කවදාද මගේ අනාගත භාර්යාව වෙන කෙනා නේද මේ කියලා. ඒ කියන්නේ එයා පරිස්සම් කරගන්න. ඉක්මීමක් තියෙන ධර්මික කලන අපිට මේ වගේ විෂයක් වැදගත් තියෙනවා. ඒක හරිම වැදගත් වෙනවා. හේතුව තමයි අපිට තියෙන විෂයන් 56කින් O level වල ගානක් එක දිගට හදනවා කියලා කියන්නේම ඉක්මීම නිකම්ම ඇතිවෙනවා. එයාට අඛණ්ඩව ඉන්න පුළුවන් නම් මේ ගාන තුල විනාඩි 6ක් 7ක් අවසානයක් දක්න තුරාවට ඇත්තටම ඒක නිර්මාණශීලී දරුවෙක් බවට හදන්න අපිට වැදගත් වෙනවා. ඒ වගේම මේ උත්සාහ කරන මේ දැන් මේ පන්තියේදී වක් උත්සාහ කරමින් පවතිනවා ගණිතය සහ ගීතය කියන දේ එකට එකතු කරලා කරන්න. ඒක තමයි මම හිතන ළමයින්ට යන්නේ. මම දැක්ක එක දවසක තියෙනවා එක සයිඩ් රොක් එකක් වාදනය කරමින් මාහිනවා ගණිත උගන්වන එකක්. ඒක පසුව අපි බලමු. හොඳ ඊළඟ ස්ලයිඩ් එකට යන්න. හැම වෙලාවෙම මේක ලොකු ගනුදෙනුවක් තියෙනවා. අපි ලෝකේ තේරුම් ගන්න කොහොමද කියන එක පිළිබඳව තමයි මේ විෂයන් වලින් ඉගෙන ගන්න උත්සාහ කරමින් පවතින. ඊළඟට බලන්න මට ඕනකම තියෙන්නේ මේකේ ඔයගොල්ලෝ කියන ඉංග්‍රීසි තේරෙන එකක් නෑ. නමුත් හොඳට බලා ගන්න. කොහොමද ළමයිගේ අපි මොලේ මතකයක් විදියට මේ දේවල් සටහන් වෙන්නේ කියන එක පිළිබඳව. මේ ස්ලයිඩ් එක යන අතරතුර මම කතා කරන්නේ ඔයාලා හොඳට බලාගෙන ඉන්න මොකද්ද වෙන්නේ කියලා. ඊට පස්සේ මම ආයෙත් කියන්නම් මොකද්ද වෙන්නේ. මේකේ මොලේ සංවර්ධනය පිළිබඳව තමයි මේ ස්ලයිඩ් එකේ තියෙන්නේ. මේකදී කියන්නේ ළමයි පුංචි කාලේ ඉඳන් ඉගෙන ගන්නකොට ඒවා කොහොමද මතකයක් විදියට සටහන් වෙන්නේ කියලා පුංචි ළමයින්ගේ මොලේ. Baba hambeni in kali. Genes provide the basic blueprint, but experiences shape the process that determines whether a child's brain will provide a strong or weak foundation for all future learning behavior. Anu balagana mole kohomada me islam style tiyenne ewa samwadhene kohomada kiyala. Mene me wage keji godak tamai tiyenne. ඉගෙන ගන්නවා කියලා කියන්නේ මේ වගේ ඉලෙක්ට්‍රික් ධාරාවක් තමයි මොලේ ඇතුලේ ඇත්තම යන්නේ. මේ ව්‍යුහයන් හැදීමක් තමයි ඇත්තටම සිදු වෙන්නේ. මෙන්න මේ වගේ මේ දෙක එකතු වීමක් තමයි මතකය කියලා කියන්නේ. අන්න දැන් හැදීගෙන යනවා. Connections that are used more grow stronger and more permanent. ඒක ශක්තිමත් වෙන්න නම් ඒක තවමත් සංවර්ධනය වෙන්න ඕනේ. Well-used circuits create lightning-fast pathways for neural signals to travel across regions of the brain. Simple circuits. මේ අපේ මොළය ඇතුලේ මේ දැන් සිදුවෙන ක්‍රියාවලිය. Complex circuits to build on. විදුලිය ගමන් කරනවා වගේ ඉලෙක්ට්‍රෝන ධාරාවක් වගේ තමයි මතකයක් විදියට ගොඩනගන්නේ. Through this process, neurons form strong circuits and connections for emotions, motor පංචේන්ද්‍රියන වැඩ දුන්නොත් ගොඩක් මතකෙ තියාගන්න පුළුවන් කියන එක මම කියන්නේ. critical period of development. ඔක්කොම එකට සර්කිට් එකක් විදියට වැඩ කරනවා. Circuits become more efficient and connect to other areas of the brain more rapidly. While they originate in specific areas of the brain, the circuits are interconnected. You can't have one type of skill without the others to support it. Like building a house, everything is connected. ඒක මොකෙන්ම එකතු වෙලා තමයි වගේ ගියක් වගේ නිර්මාණයක් වෙන්නේ.
Developing strong brain architecture is what's known as observe and return interaction with adults. In this development, new neural connections form in the brain as young children instinctively serve through varying facial expressions and gestures. And adults return the serve, responding in a very direct and meaningful way. Basically, ගමන් කරනකොට එක කනෙක්ෂන් ඇදෙන හැටි තමයි පෙන්වීම කිව්වේ. අම්මා පුංචි කාලේ ඉගෙන ගන්න ඇත්තටම අම්මගේ කටේ තොල් දෙක එකට මෙහෙට චලනය වෙන රටාව දිහා බලන තමයි පුංචි කෙනෙක් කතා කරන්න පුළුවන්. අම්මගේ හැඟීම් දැනීම් චර්යාවන් ඒගොල්ලන්ගේ විෂුවල් විශේෂයෙන් ඇස් දෙකෙන් තමයි 70ක් ඉගෙන ගන්න. මේ නෝර්වේ රාජ්‍යයේ අධ්‍යාපන රටාවක් ගොඩක් සමීපයි ඒගොල්ලගේ ගුරුවරු ඒගොල්ලගේ දරුවොත් එක්ක. පුංචි කාලේ ඇති වෙන ඉලක්කයන් නෝ පුංචි කාලේ ඇති වෙන ස්ට්‍රක්චර් වලින් තමයි ලොකු වෙනකොට උපාධියසක් වගේ ගමකට ගම් කරන්න පුළුවන්. මේක හොඳට බලා ගන්න ළමයිට තරවටු කරලා මොනවාරි සැර කරොත් ඊළඟට මොකද වෙන්නේ කියලා කියන එක. අම්මයි තාත්තයි ගෙදර රණ්ඩු වුණත් මේක වෙනවා. සම්පූර්ණ සිස්ටම් එක අවුල් දැන් ළමයිගේ මොලේ හાર્ට් එක ඔක්කොම වෙනස් විදියට වැඩ කරන්නේ හાર્ට් බීට් එක වැඩි වෙන බලන සමහරලාට ළමයිගේ මුණ දිහා බලන කොච්චර එන්නේ කියලා කොච්චර බයකින්ද ඉන්නේ ඒ වෙනකොට ඇගේ හෝමෝන වෙනස් වෙන හැටි තමයි ඔය තියෙන්නේ මේ ඇස් දෙක බලන්න කොච්චර බයකින් පෙන්නනවද කියලා මෙහෙම ළමයින්ට කොහොමවත් ඉගෙන ගන්න බෑ අර අනාඩි විදුරකට මේ බස්සේ විදුරකට ගලකින් ගැහුවොත් ඒ වගේ පොඩි එකක් පිටිලා යනවා වගේ මොලේ සම්පූර්ණයෙන්ම අවුල් වෙලා යනවා මේ ළමයි. ඇඟේ එන්න ඇඟේ ඇති වෙන හෝමෝන සිස්ටම් එක වෙනස් වෙලා ඊළඟට ළමයට වෙන ඩැමේජ් එක තමයි තියෙන්නේ. අර හදාගත්ත අධ්‍යාපන හැකියාවන් නැති වෙලා යනවා. ඔයගොල්ලෝ දැකලා දකින්න කියලා සිස්ටම් එකේ එකට එකතු වෙන හැදුණු ජොයින්ට් කිමින් ඈත් වෙන වැඩි බලන්න ඈත් වෙන හැටි. කියන මතකයක් නැතුව යනවා. මේ ඈත් වෙන පටන් ගන්නවා. ඉවරයි අධ්‍යාපනයේ ඉඳන් ළමයාගේ ගෙවල් වල ප්‍රශ්න දාගන්න. අර ඈත් වෙනවා. මතකයක් නැතුව යනවා. ළමයා ලොකු පීඩනයකට පත් වෙලා දැන් ඉන්නේ මනස. ආයි හදන්න නම් සෑහෙන ලොකු මහන්සියක් ගන්න ඕන කියන එක තමයි මේ කියන්නේ. සෑහෙන අමාරුයි වගේ ඩැමේජ් එකක් කරගත්තොත් ළමයාට. දැන් ඔකට චුට්ටක් මේ එතන ඊළඟට කියනවා. මෙතනදී කියන්න මම උත්සාහ කරේ අපි හිතමු මොළයේ තියෙන මේ ස්නායු සෛල පුංචි කාලේ අපි ළමයට කතා කරන්න බැරි වුණා. අපි කියනවා ළමයට මේ අර අන්න ඉන්න පුතේ හාව කියලා. ඒකම අර හාව කියන රූපයට හැදෙන ජොයින්ට් එකක්. ඔයගොල්ලෝ දකින්නේ නේද ටැනිස් දැන අර අලියගේ කකුලේ අර අවසාන කොටසේ තියෙන පොට්ටයක් වගේ එකක්. ඒ ගෙඩි දෙකක් වගේ එකක් ඇවිල්ලා ජොයින්ට් වෙනවා දකින්නේ මේම. ඇතුළට පස්සේ ඒක දිගේ ඉලෙක්ට්‍රික් ධාරාවක් වගේ මේ වගේ ගමන් කරනවා දැකේ. මේක තමයි මතකය කියන්නේ. දැන් ඔන්න හැදලා තියෙනවා හාවට ජොයින්ට් එකක්. ජීවිතේ කවදාකවත් අමතක වෙන්නේ. හැබැයි අමතක වෙනවා ආයි දවසකට දැක්කේ නැතුව. මේ ඉන්නේ මේ හාව කියලා ආයි මතක් කරනකොට මේක තහවුරු. මේක තමයි ඉගෙන ගන්නවා කියන සිස්ටම් එක. අවසාන දවසේ ආයි ළමයට කතා කරන්න පුළුවන් වෙලා පූසෙ දුවගෙන යනකොට එයා හැබැයි ජීවිතේ පළවෙනි වතාවට නම් පූස දැක්කේ ළමයා කියන්නේ මොකද්ද? හාව කියලා කියන්නේ. මොකද පූසට ජොයින්ට් එක හැදිලා නැහැ. පූසට ජොයින්ට් එක හැදිලා නැහැ. අපි තමයි කියලා දෙන්න ඕනේ නෑ උගේ උඩ කියන්නේ පූස කියලා. හරි. එතකොට එකිනෙක වෙනස්කම් ආවගෙන නැත්නම් දිගයි කියලා කියනකොට තව ඕන තහවුරුයි. මේ තහවුරු කරන්න නම් එහෙනම් මම මේ කියන්න උත්සාහ කරන මේ වීඩියෝ එක යලි මොකද කරන්නේ? සීපත් කළොත් තහවුරු කරගන්න පුළුවන් මොලේ ජොයින්ට් එක.
ඊට පස්සේ ගෙදර රණ්ඩු වෙලා ප්‍රශ්න වෙලා ගහලා පැනලා මොනාරි වුණොත් අර යන රතු පාට සිස්ටම් එකේ මේ පපුවයි හાર્ට් එක කොහොම වගේ යනවා වගේ ටීච් බැඳීම් ටික මතකය නැත් කර කර යවා ගන්න පුළුවන්. අන්තිමට නටමුකුත් නැහැ. බෙහෙත් පළුකුත් නැහැ. ඒක අද දරුවෝ එක්ක ගනුදෙනුකට බොහොම පරිස්සමින් කරා. යාට ගොඩක් ලොකු ඩැමේජ් වෙන්න පුළුවන්. හොඳයි මම මේක දැන් මේ අතන පරිසරයේ ඉන්න සතෙක් දිහා බලලා අපිට පුළුවන් නම් විවිධ ජීවිතේ හරි වැදගත් වෙනවා. මගේ අඳුරන ડોක්ටර් කෙනෙක් මේ ආචාර්ය කෙනෙක් ඉන්නවා මේ කැම්පස් එකේ. මෙයාගේ දුව අවුරුදු 18යි. දවසක් ගේ විදුලියේ ඉස්සරහා ලස්සන රෝස මලක් මොන පිපිලා තුන රෝස ගහගෙන. එයා ඇහුවා මේ දරුවගෙන් පුතේ මේ මොනවාද මේ මල් ටික දැක්කම ඔයාලට දැනෙන්නේ කියලා. මට තාත්තේ දැනෙන්නේ ඒක 0.0.1ක සතුටක් කියලා. මෙයා දීලා තියෙන කම්පියුටර් උත්තරය. ඒ කියන්නේ එක දිගටම ඉන්ටර්නෙට් වල ජීවත් වෙන ළමයි. ගහක මලක් දැකලා ජීවිතේ විඳින්න බෑ. ඉතින් එහෙම ළමයි වැඩක් තියනවද? ඇලක දොලක වතුර පැහැලා යන දිහා බලලා ජීවිතේ විඳින්න බෑ. ලස්සන සින්දුවක් ගාන ජීවිතේ විඳින්න බෑ. එහෙම ළමයි සමහරවිට විවාහ ජීවිතය ගත කරන්න කියලා සම්පූර්ණයෙන්ම ජීවිතය අනා ගන්න පුළුවන්. සතෙක් සිව්භාවයක් දැකලා ඒ සතාගේ ජීවිතේ විඳින්න පුළුවන් නම් මේක හදා ගන්න ඕනේ. ගණිතයේ විෂය වගේම. හොඳයි මම හිතනවා අර කලින් කිව්වා ගණිතය විෂයක් වශයෙන් බැලුවහම අපිට තියෙන ඕඩ වල විෂයන් 56 අතරින් තියෙන ප්‍රධානම විෂය හේතුව තමයි ගණිතය පුළුවන් එක්කෙනාට අනිත් සියලු විෂයන් පුළුවන්. ගණිතය කියන විෂය හදලම තියෙන්නේ ඔය ළමයින්ගේ තර්කානුකූල සීනි බුද්ධිය. තර්කානුකූල චින්තනය කියන එක සංවර්ධනය කිරීම සඳහා තමයි ගණිතයේ විෂය හදලම තියෙන්නේ. මේක ජීවිතේ හැම තැනදීම ඇප්ලයි කරන්න පුළුවන් විෂයක්. අනිවාර්යයෙන්ම සස්පෙල පන්තිවලදී ඕන වෙනවා. විශ්වවිද්‍යාලේ අනිවාර්යෙන් ඕන වෙනවා. ජාතික තලයේ ලියන්න තියෙන හැම විභාගයකදීම ගණිතයේ විෂය ඕන වෙනවා. ඔයගොල්ලෝ නැසින් විභාගය ලියන්න යන්න බලන්න. ගණිතේ පේපර් එකක් අනිවාර්යෙන් තියෙනවා. කල්පනාකරන සේ විභාගය ලියන්න යන්න ගණිත පේපර් එකක් අනිවාර්යෙන් තියෙනවා. ඊට පස්සේ වෙනත් ඕනම පරිපාලන සේ විභාගය ලියන්න යන්න ගණිත පේපර් එකක් අනිවාර්යෙන්ම තියෙනවා. ගණිතයේ තර්ක කිරීම, තර්කානුකූල ඒ වගේ එක ගැටලු ගොඩක් තියෙනවා. ඒක හන්දා ගණිතයේ විෂය හරිම වැදගත් විෂයක්. ඒ විෂය පුළුවන් හැම කෙනාටම සිංහලත් පුළුවන්, හොඳට සින්දු කියන්නත් පුළුවන්, වෙනත් දේවල් විඳින්නත් පුළුවන්, හොඳ ලස්සන ළමයි හදාගන්න පුළුවන්. මේක තියෙන්නේ ඇත්තටම මම පෙරපස්සට ටීචර්ලා පුහුණු කරන එක තමයි මම කරන්නේ. මේ පුංචි කාලේ ඉඳන් කොහොමද ගණිත සංකල්ප. දැන් මෙතන මේ ටැග් දීලා ඉවරලා මේකට රවුන්ඩ් එකක් දාන්න බෑ කීයටවත්. මේ හැඩේ දිගට මේ ෂේප් එකේ තියෙන එකක් තමයි දාන්න ඕනේ. එහෙම නැත්නම් මේක ගලපන්න බෑ. මේක. එතකොට දැන් අපි හිතමු මේකෙන් ලබා ගන්න සංකල්පය තමයි ඇත්තටම අපි වාහනයක් පදවනකොට අපිට ඕන වෙන්නේ. වාහනයක් පදවනකොටම හරියටම ඕන වෙනවා ඉස්සර කරනකොට අඩි 8ක සීමාවක් තියෙනවද? ඉස්සරහින් එන වාහනේ අතරින් මට මේක දාන්න පුළුවන්ද? වාහනේ කියන එක බලන්න. ඔයාලා just now තප්පර ගානකින් තීරණය අරගන්නවා. නැත්නම් වෙන්නේ මොකද? අපි ඕවර්ටේක් කරන්න ගිහිල්ලා එහා පැත්තෙන් ආව වාහනේ භාගයක් වද්දගෙන තමයි වාහනේ නතර කරගන්නේ. හැම මොහොතකම ඒකයි ඕනේ. පුංචි කාලේ සංකල්ප අවශ්‍යයි කියන්නේ අන්න ඒකයි. හරියට මේ සංකල්ප පුංචි කාලේ වැඩිම කෙනා කවදාවත් ඇක්සිඩන්ට් එකකින් උතරතුරක් කරගන්න. මොකද ඌ දන්නවා කොහොමද මේ වාහනේ මෙතන පදවන්න ඕනේ, මෙතනින් දාන්න පුළුවන්ද නැත්නම් මම බ්‍රේක් කරගෙන නවත්තනවද? කියන්නේ කොහොමද කියන එක නේද? තර්කානුකූල පොතේ සංවර්ධනය වුණා මේ වගේ හදාගන්න පුළුවන්. හොඳයි ඒකට යන්න කියන ගොඩක් මේ මම හිතන්නේ තීරි ගොඩක් වගේ තියෙන්නේ. ඒක අපි පස් දවසක හම්බුනත් කරනවා. මේකත් තියෙන්නේ මේක පුංචි කාලේ ඉඳන් ගණිතය කියලා කියන්නේ අපි දන්නේ වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙක හතරයි ඒ වගේ කියලා. ඒක විතරක් නෙමෙයි. පුංචි කාලේ ඉඳන් කොහොමද ගණිතය කියන එක මේ පෙරපසල් ළමයින්ට මෙන්න මේ ටික තමයි ගණිතය කියලා උගන්වන්නේ. අපි කොළ දෙකක් එකට අරගෙන කොළ දෙකේ හැඩ වෙනස්කම් හොයාගත්තත් එතන ගණිතය තියෙනවා. ඊට පස්සේ වාදනයක් කරගෙන ඉවරලා වතුර දැම්මට පස්සේ මේ උස වාදනයේ වතුර වැඩි ඒ වතුර ප්‍රමාණයම පැටලි වාදනයක දැම්මොත් වතුර ප්‍රමාණය අඩුයි. නමුත් තියෙන්නේ එක වතුර ප්‍රමාණයක් කියන එක පිළිබඳව ඒකත් සංකල්පයක් තමයි. ඉරුම් මිනුම් එක සංකල්පයක්. ඊළඟට මේ පොළවල හැඩත් එක්ක වගේ සමහර පුවක් ගොඩ ගෙඩි පහක් තියෙන එක පුංචි ගොඩක් මේක ලොකු ගොඩක් මේ පොළවල හැඩ ඒවා තමයි මේ ගණිතයේ පුංචි කාලේ ඉඳන්
උගන්වන ඒවාද තියෙන්නේ. හරි. මේක සංසන්දනය කිරීමේ එකක් මේක ඇත්තටම මේ පොඩි ළමයින් තියෙන සංකල්පයක්. ඒකත් එහෙමයි. මේ තෝරන්න හරියට පුරුදු වුණ නැතුනොත් එහෙම හරියටම මේ අපි තුමු වාජනේ කහ පාට තියෙනවනම් කහ පාට පොත්තක් කහ පාට පොයිට වාජනේ තමයි දාන්න. මේ පාට පොත් දම් පාට පොත්තක් දම් පාට. මේ තේරීම කියන සංකල්පේ හරියට පුංචි කාලේ ඉඳන් හරියට තෝරගන්න බැරි වුණොත් එහෙම අපි සමහරලාට විවාහ ජීවිතේදී මොකද කරන්නේ? නිවැරදි තේරීමක් නෙවෙයි කරලා තියෙන්නේ. පුංචි කාලේ ඉඳන් හරියට තෝරන්න පුරුදු වෙලා තියෙනවා නම් මම හිතනවා ඊළඟට අපේ ජීවිතේ ගොඩාක් හම්බෙන දේවල් වල තේරීම කරන්න. මේකත් අවකාශයක් මම කිව්ව කලින් එකටම සම්බන්ධ එකක් ගණිත සංකල්පයක්. මේ කැපිටල් පෙහෙන් කරන්නේ ගණිත සංකල්පයක් නට. වැඩි ගන්න. හරි. මිනුම් කියන එකත් ඒකත් ගණිත සංකල්පයක් තමයි අපිට පුළුවන් ඇත්තටම මෑකරල් පිටියක් ගෙනාව වුණත් ගණිතය ගන්න. කොහොමද ගන්නන්නේ? මෑකරල් පිටිය ඔක්කොම මෑකරල් එක සමානද? දිගේව තියෙනවා, කොටේව තියෙනවා, පුංචිව තියෙනවා. සමහරවිට මෑකරල් කරගෙන ඉඳලා මේ මේසේ දිග වයින්නත් පුළුවන්. අඩි රුලක් ඕනේ. මේ මේසේ දිග මෑකරලෙන් 10 කියන එක ඒකත් ගණිත සංකල්පයක් තමයි. හරි. අයිලක්කම් සක්සේරු කිරීම කියන එකත් මේ පුංචි කාලේ ඉගෙන ගන්න ඕන එකක් තමයි. 3 කියන එක හරියටම මේ සංඛ්‍යාත්මකව වර්ග වලින් හරියට සංකල්පයක් විදිහට දා ගන්න ඕනේ. මේවා පුංචි කාලේ ඉඳන්ම ගොඩනගෙන්න නැතුනොත් පසු කාලේ ඉනවා ටිකක් අමාරුයි මේ වැඩේ කරන්න. හරි. ඉස්සරහට යන්න. හරි. මේකදී මම බැලුවේ පරිසරය කියන දේ හරියම වැදගත් වෙනවා. ළමයින්ගේ මේ ආකල්ප සංවර්ධනය කිරීම. මෙයාට නිදහස් පරිසරයක් තියෙනවා නම් අපිට ලස්සන ගොඩ ගන්න නොගොඩ ගන්න පුළුවන් කියන එක උපකරණ තමයි කියන්නේ. හරි. හරි. මම හිතනවා කාලයලා යන නිසා මම ඉච්චරොල කොට යන්නේ. හොඳයි. මෙහෙමයි අධ්‍යාපනයේ දැන් අපි ගොඩක් කතා කරනවා මේ ක්‍රමේ වැරදි කියලා. ඇත්තටම වැරදි. මේ අධ්‍යාපන ක්‍රමයේ තුල ලොකු පීඩනයකින් ළමයි ඉන්නේ. ඒක නිසා 2023 දී අධ්‍යාපනය වෙනස් කරනවා. ඒ සඳහා දැනට යෝජනා ගොඩාක් සාකච්ඡා වෙමින් පවතිනවා. ප්‍රාථමික අධ්‍යාපනයේ සියලුම විභාග අයින් කරනවා. 1 2 3 4 5 පන්තිවල දිගම ප්‍රතිගම අයින් කරලා දානවා. සමහර ඉස්කෝල වල තියෙන කලා විෂයන් විතරමයි. ඒ ඉස්කෝලේ යන්න ඕනේ කලා විෂයන් කරන්න. අන්න ඒ වගේ අදහස් දැනට යොමු වෙමින් පවතිනවා. ගවේෂණාත්මක පැත්තට ළමයි යොමු කරනවා වැඩි. සමහරවිට ප්‍රාථමික පන්තියේ දෙන්නේ පැවරුම් තමයි. තමන්ගේ ගෙවත්තේ තියෙන ගස් වර්ග 10ක් පිළිබඳව සමහරලාට පැවරුමක් විදිහට ලියාගෙන ඉන්න වෙයි අනාගතේ 2023 පස්සේ ළමයි. ඒ වගේ ඇගීම් වලින් තමයි ලකුණු දෙන්නේ විභාග වලින් නෙවෙයි. ඒ වගේ සිස්ටම් එකේ ලොකු වෙනසක් කරනවා. අර කිව්වා වගේ පුළුවන් තරම් ප්‍රායෝගිකකරණය කරන්න. දැන් අපිට දැන් අපි සිස්ටම් තුනක් ගැන කිව්වනේ ලන්ඩන් විභාග ලෝකල් අරෙමි කියලා. දැන් අපි හදාගන්න වචන තමයි ඉතින් ඕක. ඊනට ලෝකල් කියලා කිව්වට ඔයගොල්ලෝ දන්නවා NASA ආයතනයේ විද්‍යාඥයෝ 3,350 දෙනෙක් ලංකාවේ. ඒකෙන් මේ ලෝකල් විභාග පාස් කරපු අය තමයි කරලා තින්නේ වැඩ. ඒක හන්ද අපි අධ්‍යාපනයට ගන්න කොහෙන්ද ලෝකේ රටක අධ්‍යාපනයක් නැහැ. විශිෂ්ටයි. හැබැයි තියෙන ප්‍රශ්න තමයි පීඩනයේ ටිකක් වැඩි. මේක සරල කරන්න අධ්‍යාපන වෙනසක් කරනවා. අනාගතේ ඒක හන්ද මම ඉල්ලීමක් කරනවා. ඔයගොල්ලෝගේ දරුවෝ පුළුවන් තරම් පරිසරයත් එක්ක බද්ධ කරන්න. ගවේෂණාත්මක අධ්‍යාපනයට යොමු කරන්න. හැමතිස්සෙම දරුවෙකුට කියන්න පුතේ මේකෙන් මේ ඔයා මේ හදන ගානේ මොනවා හරි දෙයක් ජීවිතේට එකතු කරගන්න තියෙනවා. ඒ වෙනවද කියන්නේ. ඊට පස්සේ අනිත් එක තමයි හැමතිස්සෙම දරුවෝ ගන්න අවධානයෙන් ඉන්න දරුවෝ ගැන ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා ඉස්කෝලවල ඒව කියන්නේ කියොත් නම් ගොඩාක් වෙලා යනවා. ඒක නිසා ඔයගොල්ලෝගේ දරුවෝ හරි වාසනාවන්තයි. හේතුව ඉංග්‍රීසි මාධ්‍යයේ ගණිතය ඉගෙන ගන්න. කලාංශයෙන් ඒකයි B එකක් කරගෙන කැම්පස් යන බැරුණාට ඔයගොල්ලෝ ළමයි 3 එකක් ගත්තත් ගණිතාංශයේ A level වල ඔයගොල්ලෝ විද්‍යාපීඨවලට ගන්න. ඒ කියන්නේ ආයේ ඉගෙන ඉංග්‍රීසි මාධ්‍ය ඒ ගණිතය ඉගෙනගෙන තියෙන අයට ලොකු chances තියෙනවා. මොකද ඒ අයට මේ වගේ පළාත හරි chance මම දන්නවා අපේ ප්‍රාථමිකදී ගොඩක් අය 3-1 වැඩ 3 වගේ පාස් වුණ අය කොහොම වගේ විද්‍යාපීඨවලට ගත්ත ගණිත ශාස්ත්‍රයෙන් සස්පෙන්ඩ් කරපු ළමයි. ඒක නිසා මේ විෂය හරි හොඳ විෂයක්. මම අපේ පුතා නිසා කියනෝ නෙවෙයි. ඔයගොල්ලෝ මම හිතන හොඳ තේරීමක් කරලා තියෙන්නේ. මෙයා ගොඩක් මහන්සි වුණා මේ පහුගිය කාලේ කොරෝනා කාලේ. මම ඒක කවුද වැඩිම යූස් කරලා තියෙන්නේ වාගේ වෙබ්සයිට් එකේ YouTube එකේ. කවුද දන්නද කියලා දෙන්නේ? මුස්ලිම් කට්ටිය. මුස්ලිම් කට්ටිය තමයි වැඩිම ෂෙයාර් කරලා තියෙන්නේ. ඇයි ඒ විසුදු අපි මේ විසුදු බැලබැලි.
මුගලේ ජාතිය කඩවේ අපි සිංහලයෝ කරේ සිංහල වගේ තමයි ඇත්තටම ඔයගොල්ලෝගේ දරුවෝ කවුරු හරි අම්මලා හරි කියලා නැත්නම් වෙන කාට හරි බලන්නකෝ මේ වගේ එකක් තියෙනවා කියලා එහෙම ගාල් එකෙකුට කිව්වේ නැත්තේ ඒ බදුල් එකෙකුට කිව්වේ නැත්තේ ඇයි මුස්ලිම් කන්ට්‍රී ෂෙයාර් කරගන්නේ ඒගොල්ලෝ දන්නවා කවදාද දවසක දිනන්න පුළුවන් ඒ කොහොමද ෆැමිලි පාර්ටි හතරවට ඉන්න එක හත යාමෙන් කියලා බිස්නස් කරන්න පුළුවන් සිංහල හොඳට කතා කරන ගාල්ලට ගියාම බිස්නස් එක කරගන්න පුළුවන් ලෝක ලංකාවේ ඕන තරක විදිහට වැඩ කරන්න පුළුවන් අපේ විශ්වවිද්‍යාලයේ තියෙන බෝධම තමයි ප්‍රශ්නේ ලයි අපි කෑග් ගහනවා අපි සිංහල ජාතියක් කියලා ජාතියක් වශයෙන් ඇත්තටම අපි දුක් වෙන්න ඕනේ හේතුව තමයි අපි මේ ඉන්න තැනින් ඉස්සරහට යන්න අලුතින් හිතන්න අපි හිතන්න ජාතියක් නෙවෙයි. ඒකයි මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඉතින් මේ ඇමිරිකන් ප්‍රදේශයේ මම හිතනවා අද ඔයගොල්ලෝ සිපාර ආයතනයේ විනයක් ඇතුව යන වෙනස් අලුත් මගකින් යන ටියුෂන් පන්ති තියෙන ආයතනයක්. ඒකට ජයගොඩි සර් මම හිතන තාත්තා කෙනෙක් වශයෙන් හොඳ හැදියාවක් තියෙන දරුකලක් හදන්න උත්සාහ කරනවා. ඔයගොල්ලෝ එක්තරා විදිහක වාසනාවන්තයි මේ වගේ ආයතනයකට ඇවිල්ලා ඔබේ දරුවා ඇතුළත් කරලා ඒ සම්බන්ධව දැනුමක් ලබා දෙන්න ලැබීම ගැන. ඒ වගේම මේ පුතා බලනකොට පේපර් මාක් බලුවා මේ පේපර් එකක් තියෙනවා වර්ගඵලයේ පරිමිතිය කියලා. ওই දෙක මම දැන් ඉංග්‍රීසි වචන දෙක දාන්න හිතන් පැනිලාද කියලා ඒක වැරදිලා තියෙනවා ඒ ළමයාට. ඉතින් ඇත්තටම මේක ඇත්තට ලොකු ප්‍රශ්නයක්වත් නෙවෙයි. ගෙදර තියුණත් ඔක වර්ගඵලයේ පරිමිතිය කියන එක හොයාගන්න ගිහින් හැටි ලොකු වෙනක් නෙවෙයි. පතාවණක් හදනවා නම් කියලා ඒක වටේ ලණුවක් හදලා ඉවරලා. ලණුවේ දිග කොච්චරද කියලා අහුවනම් මොන්න එතන පුරා කොටස් කාලා උත්තරේ. ඕක ඇත්තට ආරම්භ කර ඉන්න ඕනේ පොත. ඒක හන්ද හැමතිස්සෙම යොදා ගන්න ඇප්ලයි කරන්න මේ ගණිතයේ විෂය. හැමතැනම මේක අමාරු විෂයක් නෙවෙයි. අලු යක්ෂයෙකුත් නෙවෙයි. මේක දිනාගත්ත ළමයි ලෝකෙන් හැමතැනම දිනනවා. ඒක හන්ද භෞතික විද්‍යාව තමයි විද්‍යාඥයෝ වැඩි ප්‍රමාණයක් ලෝකෙට බිහි කරන විෂයක් වශයෙන් භෞතික විද්‍යාව දිනන්න ඕන නම් ගණිතය අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ. ඒ නිසා ඔබ පරිම මහන්සි ගන්න හොඳ දක්ෂ ගණිතඥයෙක් බවට පත් කරන්න ඕනේ දැන්. එhmenan කවදාද ආයි දවසක අපි හමු වෙමු. බොහොම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධව. බොහොමත්ම ස්තුතියි. ඊළඟට තියෙන්නේ ත්‍යාග ප්‍රදානය. 6 ශ්‍රේණිය ත්‍යාග ප්‍රදානය. මේ සඳහා ත්‍යාග ප්‍රදාන කිරීමට මගේ මවට ආරාධනා කර සිටිනවා. 6 ශ්‍රේණිය දැන් අලුත් දරුවෝ ඉන්නේ. අලුත් නැහැ දැන් යාලා තා මාස දෙකකින් 7 වසරට යන්න ඕනි. 6 වසර කියන්නේ අනිවාර්යෙන් මූලික පදනම ලොකු තරගයක් මේ පන්තියේ තියෙනවා. කරගෙන යන්න පුළුවන්. ලොකු ගමනක් යන්න පුළුවන්. දරුවෝ සෙට් එකක් ඉන්නවා. දෙවැනි වාර විභාගය අපි පන්තියේ පැවැත්වුවා. ඒක කරගෙන යද්දී පස්වන ස්ථානය ලබා ගත්තේ දුෂ්මි ඔමේෂි දියණිය. පස්වන ස්ථානය ඇයට ආරාධනා කර සිටිනවා. හතරවන ස්ථානය නෙතුෂා ලකුණු 77ක් ලබා ගැනීම. 77ක් කියන්නේ 75 පව කරලා ඒ එකක් වටිනවා. හතරවන ස්ථානය නෙතුෂා දියණිය. ඇයට කුසලානයක් තිබෙනවා. හතරවන ස්ථානය. දැන් මේ කුසලාන ටික මම කලින් ගෙනල්ලා මේ පේපර් එක ලියන්න කලින් පෙන්නලා තමයි මේ පේපර් එක ලියන්න කලින් සති 3කට කලින් ඉඳගෙන කුසලාන ටික ගෙනල්ලා පෙන්නනවා මෙයාලට. මේක තමයි පුතේ කුසලාන ගන්න ඕනේ අනිවාර්යෙන්. අනිවාර්යෙන්ම ඔයාලා පාඩම් කරන මේස් ඉස්සරහා කුසලාන තියාගන්නම ටාගට් එකක් අතට වැඩ කරන්න කියලා තමයි කුසලාන ටික පෙන්නලා දැන් ගොඩක් අය මේ ආසාවෙන් හිටියා ඒක. තුන්වන ස්ථානය SW ප්‍රබෝධා ලකුණු 84ක් ලබාගෙන තියෙනවා. ත්‍යාග ප්‍රදානය හා සම්බන්ධ වුණු පිළිපිටිය යොදගම ග්‍රාමීණ නායකයන් පොඩි දිවි මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකා
ඉන්ද්‍රා නරසිංහ මහත්මියට ගොඩක් ස්තුතියක් දෙනවා. මේ ළඟට ආරාධනා කරන්නේ ආයතනයේ අධ්‍යක්ෂක මූල්‍ය ශාස්ත්‍රයේ ප්‍රවීණ පී ගම්මගේ මහතාට 6 ශ්‍රේණිය දෙවන වාර විභාගයේ දෙවන ස්ථානය ලබා ගන්නේ ලකුණු 87ක් ලබා ගන්නේ නිම්සරා දියණිය දෙවන ස්ථානය. නිම්සරා විගණ දද. ඒ වගේම පළවෙනි ස්ථානය ලබා ගන්නේ මකීෂා චමින්දි දියණිය. ත්‍යාග ප්‍රදානය හා සම්බන්ධ වූ පී ගම්මගේ මහතාට තාමත් ස්තුතිවන්ත වෙනවා. මේ ළඟට අපේ තවත් යමු වන්නේ ආරාධිත දේශනයකට අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන මෙම අවස්ථාවට පැමිණි නීතිවේදී තාරක කොළසූරිය මහත්මයාට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. මම ආරාධනා කරන්න හේතුවක් උනේ මොකද තාරුණ්‍යට අනිවාර්යෙන් කතා කරන්න තැනක් තියෙන්න ඕනි. ඒකට අවස්ථාවක් තියෙනවාද අවස්ථාවක් ලැබෙනවාද කියන එක ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අත්දැකීම් බහුල පුද්ගලයෙක් මේ සඳහා තෝරා ගැනීම මගේ අරමුණ වුණා. මොකද දෙමාපියන්ට කතා කරන්න පුළුවන් කෙනෙක්. මොහු ජනාධිපති විද්‍යාලයේ සහ බෝධිරාජ විද්‍යාලයේ ග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනීම ලැබලා දැනට ඉතාමත් ලොකු සේවයක් කරගෙන යනවා තාරුණ්‍යට. ඒකට ඉඩක් හසරක් ලබා දීමත් මේ සම්බන්ධව සිදු වෙනවා. ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. ඔබ ඇමතියි. ස්තුතිවන්ත වෙනවා මේ ගණිත ගුරුවරයා විශේෂ ගුරුවරයෙක් නවෝතිල්ලාන් මගේ පුරා කාලයේ සිටම මගේ කල්යාණ මිත්‍රයා. එයාට මේ ස්ථානයේ ලැබිලා එයාට කලින් කිව්වා මේ වගේ වැඩක් කරනවා කියලා. ඇත්තට මට ඒ වෙලාවෙම මට කිසිම අදහසක් තිබ්බේ නැහැ මෙයා මොකද්ද මේ කරන්න හදන්නේ කියලා. පස්සේ මම ඉතින් යාළුවෙක් පොඩ්ඩක් ඒ ගැන විමසලා බැලුවාම පස්සේ ඒක ටිකක් අලුත් කන්සෙප්ට් එකක්. මම දැකලා නැහැ සාමාන්‍යයෙන් මේ පන්ති වල දැන් අපි හිතමු ඉස්කෝලේක වගේ නම් මේ එයා සාමාන්‍යයෙන් අපි හිතමු ගුරුවරු ගෙනලා පේරන්ට්ස් මීටින් එකක් තියලා ඒ වගේ දෙයක් කරාට මේ වගේ මම හිතන්නේ මේ හරීම මේ මෙයාටම ආවේග ක්‍රමවේදයකින් මෙයා උගන්වනවා වගේම මෙයා දෙමාපියෝ සහ දරුවන් අතරක් තියෙන සම්බන්ධය ඉතාමත් පිළිවෙලට කලපන්න උත්සාහ කරනවා මේ හැම වෙලාවකම. ඒක තමයි මම හිතන්නේ ගොඩක්ම වටින දේ. අධ්‍යාපනය ලබා දෙනවට වඩා අපි ඉස්සෙල්ලාම බලන්න ඕන මේ දෙමාපියන් සහ මේ දරුවන් අතර තියෙන සම්බන්ධය පිළිවෙලට තියෙනවා කියන. මොකද මේ අපි දැකලා තියෙනවා දැන් ඕන තරම් ඉන්නවා ඉගෙන ගත්තේ නැති අපි නිගමට කියමුකෝ මම කියන්නේ නිගම කාටවත් පහත් කරලා කතා කරන්න කැමති නැහැ. අපි හිතමු බස් රථ රියදුරු මහත්මයෝ ඉන්නවා ගොඩක් ඉගෙන ගත්ත මිනිස්සුන්ට වඩා දෙමාපියන්ට සලකන. මොකද අවසානයේ මොන දේ ඉගෙන ගත්තත් වෙන්න ඕන තමන්ගේ දරුවන්ටත් තමන් හරියට සලකන්න ඕන. ඒ වගේම තමන්ගේ දෙමාපියන්ටත් හරියටම සලකන්න ඕන. ඇත්තටම මේ